ආයුබෝවන්. අපි එතකොට එදා කුලකවල මට අපිට ලයිට් ගිය නිසා අපිට කුලක ඉතුරු ටික කරන්න බැරි වුණානේ. කීවෙනි ගානද මම කරේ? කීවෙනි ගානද අපේ ටියුට් එකේ? ලියාගන්න අපි කරේ නේද? ඒ ගානේ ඔක්කොම ප්‍රශ්න වලට අපි උත්තර ලිව්වද? 36 වෙනි ගාන නේද අපි අන්තිමට කරේ? ඔව් සර්. ඒකේ ඔක්කොම පිළිතුරු ලිව්වද? තව ලියන්න තියෙනවද? සර් වෙනි ගානේ 6 වෙනි ප්‍රශ්නේ කරන්න ඕන. 6 වෙනි ගණිතේ හරි නේද? හරි සර්. හරි. බලමු. හරි මෙතන ගාන බලන්න මම හද ගන්න රූප සටහන ජපානට ගිය අපි රුසියාව ගියලා ඉන්නේ නේද? මෙතන 20යි 14යි 36යි සර්වතුලකී 70 වගේ ආයෙනම් අය අපිට අහන්න තියෙන්නේ ජපානයට හෝ රුසියාවට. ජපානයට හෝ රුසියාවට කිව්වොත් එක්ක ජපානයට ගියේ නැත්නම් රුසියාවට ගියේ. ඒ කියන්නේ මේලේ. එහෙනම් n j මේලේ r ඒක කුලක අංකනේ අපිට දක්වන්න කියලා තියෙනවනේ. අන්න කුලක අංක. එහෙනම් මේ අගය n j මේලේ r කියන්නේ මේ තුනටම තියෙන අවයව. 20යි 14යි 36යි එකතු කරලා 40යි 50යි 70යි. ඒ කියන්නේ මේ රටවල් දෙකට ගිහින් තියෙන ඔක්කොම 70ම හරියි. වෙනත් රටකට කවුරුත් ගිහිල්ලා නැහැ. අද ළමයිට පන්ති තියෙනවද දන්නේ නැහැ නේද වෙන? දන්නේ නැහැ සර් ළමයි 4 දෙනා ඉන්නේ. ඒක තමයි. අද පන්තියට ළමයි මම දන්නේ. එදා මම කිව්වා නේද දානවාද කියලා. ඔව් සර්. අය ඉන්නන්නේ කට්ටිය නේද මෙතන රෙකෝඩින් එකට වඩා ඉතින් ඉන්නවනම් තමයි හොඳ. නමුත් මම ඊළඟ සෙනසුරාදා ලඝු ගණක පටන් ගන්න ඕන හින්දා අපි එහෙම වුණොත් ඒගොල්ලන්ට රෙකෝඩින් එක දාලා අද කරන්නේ නැහැ. නේද? එහෙම හොඳයි නේද? හොඳයි සර්. හොඳයි කී මෙයාටත් බෑ වගේ. නේද? ඈ සර්. ඈ? ඔයාලට පන්තියක් තියෙනවද නැහැ නේ? නෑ සර්. හරි. එහෙනම් අපි බලමු 37 වෙනි ගාන ලියා ගන්නකො. අනිත් අයට කොහොමද? අනිත් අය නම් සම්මත වුණානේ නේද? කීපදෙනේ? බලමු අපි තව එනකොට ඒක සම්මතයි. හරි 37 වෙනි ගාන ලියන්න. හැමෝම ලියා ගන්න 37. පන්තියක සිටින සිසුන් ගණන 40කි. පන්තියක සිටින සිසුන් ගණන 40කි. පන්තියක සිටින සිසුන් ගණන 40කි. ඔවුන්ගෙන් 11 දෙනෙකු පාපන්දු ක්‍රීඩා කරන අතර 35 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා කරයි. 35 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා කරයි. මෙම ක්‍රීඩා දෙකම නොකරන සංඛ්‍යාව දෙකකි. පළවෙනි ප්‍රශ්නය මෙම තොරතුරු වෙන්රූප සටහනක් මගින් දක්වන්න. දෙක මෙම ක්‍රීඩා දෙකටම ක්‍රීඩා කරන අය
මෙම ක්‍රීඩා දෙකටම ක්‍රීඩා කරන අය කී දෙනෙක් සිටීද? ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය ගණන කීයද? හතර පාපන්දු පමණක් ක්‍රීඩා කරන අය කීයද? හරි. හදන්නකො ඉක්මනට අපේ ගණන් 40 ගණනක් කියලා කල් තියෙන්නේ. ඉතින් තව ටිකයි තියෙන්නේ. ඒක ටික ඉවර කරලා දෙන්න. මේ සම් කරමු අද. දැන් වෙන් රූපයක් අඳින්න බලන්න උකට හැමෝම इस हक पेड़ी गान अधिक एक रुपये है හරි පන්ති ඉන්නවා ඒ පන්ති තමයි 40 ඒකෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන අයයි පාපන්දු ක්‍රීඩා කරන අයයි ක්‍රිකට් ක්‍රීඩා කරන අය 35 කිව්වම මෙන්න මේ රවුමේ තියෙනවා පාපන්දු ක්‍රීඩා කරන අය 11 දෙනා කිව්වම මෙන්න මේ රවුමේ තියෙන්නේ ඒතකොට හිතන්නේ මේ පාපන්දු කණ්ඩායමකටවත් මදින්න නැහැ කියලා නෑ මේ එක පන්තියකනේ අනිත් පන්ති වල ළමයි ඇති හරි 35 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා කරති මෙම ක්‍රීඩා දෙකම නොකරන අය කියන්නේ මෙන්න මෙතන දෙන්න මේ ක්‍රීඩා දෙකම නොකරන අය දැන් මේ ක්‍රීඩා දෙකම නොකරන අයනේ දැන් මේ තමයි පළවෙනි කොටසට වෙන් රූපය අඳින්නේ දෙවෙනි කොටසේ අහනවා මේ දෙකම ක්‍රීඩා කරන අය හොයන්න කියලා එහෙනම් අපි දන්නේ නැහැ දෙකම ක්‍රීඩා කරන අය x යි සිතමු හරි එහෙනම් මෙයා x කියලා ගත්තොත් මේ රවුන්ඩ් ඔක්කොම 35ක් ඉන්නවා එහෙනම් ක්‍රිකට් පවරක් ක්‍රීඩා කරන අය මෙතන කී දෙනෙක් ඉන්නවද මෙතන x ඉන්නවා කීයද ඔව් 35 නේ x මේ සම්පූර්ණ රවුන්ඩ් 11ක් ඉන්නවා දැනට මෙතන x ඉන්නවා එහෙනම් මෙතන කීයක් ඉන්න ඕනේ 11 හරිනේ x අන්න දැන් මෙන්න මේ සම්පූර්ණ එකතුව 40ට සමාන වෙන්න ඕනේ ආයෙනම් 35 ඍණ x ධන x ධන 11 ඍණ x මේ ධන දෙකත් අයිති 40 ඍණ x ධන x කැපුණා එහෙනම් මෙතන 2 1 3 3 5 8 1 3 4 48 ඍණ x සමානයි 40යි 40 මෙහෙට ගෙනල්ලා x එකට අරන් යන්න 48 ඍණ 40 සමානයි x 8 දෙනෙක්. එහෙනම් මේ ක්‍රීඩා දෙකම කරන අය 8 දෙනෙක්. හරිද? හරි සර්. දැන් ඉතුරු ප්‍රශ්න වලට උත්තර ලියන්න. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය. තුන්වෙනි කොටස ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය. ඒවා මෙහෙම ලියලම ලියන්න. නැතුව දෙවෙනි කොටස කියලා දාලා උත්තරේ දාන්න එපා. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය බලන්න මේ රවුම කීයක් දින්නේ? කීයද? 35 රින x එහෙම කියලා 35න් අඩු කරන්න 8ක් දැන් කීයද 35න් 8ක් අඩු කරපුවම 27 දෙනෙක් ඉන්නවා ක්‍රිකට් පමණක් ක්‍රීඩා
එහෙනම් පාපන්දු පමණක් ක්‍රීඩා කරනවා කී දෙනායිද? ඔව්. පාපන්දු පමණක් ක්‍රීඩා කරන අය 11 හරිද? x. 11 හරිද? x කියන්නේ 11න් අඩු කරන්න 8ක්. ඒතකොට කීයක් දින්න ඕනේ? 3 දෙනයි පාපන්දු පමණක්. ඉවරද? ඔව් සර්. ඔව් සර්. අනිත් අය අද හොඳට කම්මැලි වගේ. හරි. කමක් නැහැ. කොහොමත් ඉතින් ළමයි ඔක්කොම ඉතියත් තනියෙන් ඉන්නවා විදිහට. ඔක්කොම ඉන්නවා කියලා එකක් ඉන්නේ. හරි. එහෙනම් 38 වෙනි ගාන කියන්නේ ගාන 43ක් තියෙන්නේ. තව 5යි තියෙන්නේ. ඒතකොට අද දවසේ මේ පහක් ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මට මොකද වෙන සිනසුරාදා මම දර්ශකාලක් ගණක පටන් ගන්න ඕනේ. දැන් අපි කොහොමද එන සතියේත් මම දවස් 3ක්වත් දාන්න තමයි ඉන්නේ. ඒ ඔයගොල්ලන්ට හරියට ඉන්න පුළුවන් දවස් නැති එක තමයි අවුල. ලියා ගන්නකො 38. එක් දිනකදී සපත්තු අලෙවි සැලකට පැමිණි එක් දිනකදී සපත්තු අලෙවි සැලකට පැමිණි පාරිභෝගිකයන් 60 දෙනෙකුගෙන් පාරිභෝගිකයන් 60 දෙනෙකුගෙන් 13 දෙනෙකු සපත්තු මිලදී ගනු ලැබේ. 13 දෙනෙකු සපත්තු මිලදී ගනු ලැබේ. විසිනම දෙනෙකු සෙරෙප්පු මිලදී ගනු ලැබේ. විසිනම දෙනෙකු සෙරෙප්පු මිලදී ගනු ලැබේ. මෙයින් කිසිවක් මිලදී නොගත් අය 21ක්. මෙයින් කිසිවක් මිලදී නොගත් අය 21යි. සපත්තු යඩිය හොඳයිද කියලා අහලා යන්නේ. මෙයින් කිසිවක් මිලදී නොගත් අය 21ක්. නම් ඒ කියන්නේ ඒගොල්ලෝ වෙළඳසැලට ඇවිල්ලා තිබ්බට මේ දෙකෙන් එකක්වත් මිලදීගෙන නැහැ. එක මෙම තොරතුරු වෙන්රූප සටහනක් මගින් දක්වන්න. මෙම තොරතුරු වෙන්රූප සටහනක් මගින් දක්වන්න. දෙක සපත්තු සහ සිරෙප්පු මිලදීගත් ගණන කීයද? තුන සපත්තු මිලදීගත් නමුත් සෙරෙප්පු මිලදී නොගත්. සපත්තු මිලදීගත් නමුත් සෙරෙප්පු මිලදීගත් නොගත් අය කීයද? සපත්තු මිලදීගත් නමුත් සෙරෙප්පු මිලදී නොගත් අය කීයද? හතර සපත්තු පමණක්. හතර සපත්තු පමණක් මිලදී නොගත් අය
කීයද? සපත්තු පමණක් මිලදී නොගත් අය කීය? ඊළඟට තව එකක් තියෙනවා පහ. ඉහත දැක් වූ හතර කොටසට අයත්. ඉහත දැක් වූ හතර කොටසට අයත් අය දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. අය දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. ඉහත දැක් වූ හතර කොටසට අයත් අය දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. මේක අහන්න පුළුවන්. ඉක්මනට හදන්න. ඉස්සෙල්ලා වෙන් රූපය අදී හරි. දැන් අපි ඒකේ 38 වෙනි ගානේ පළවෙනි කොටස. දැන් වෙන් රූපේ දක්වන්න ඕන කියලා කියන දේවල්. දැන් අපි කලින් අර වෙන් රූප අතර මැන්දුවානේ. මෙයා 60යි. එහෙනම් දැන් සපත්තු මිලදී ගත්ත අයයි සෙරප්පු මිලදී ගත්ත අයයි. මෙතනින් සපත්තු. මේ සෙරප්පු මිලදී ගත්තා. ඒතකොට සපත්තු මිලදී ගත්ත අය 13යි. සෙරප්පු මිලදී ගත්ත අය 29යි. මේ කිසිවක් මිලදී නොගත්ත අය 21යි කියලා. ඔන්න පළවෙනි කොටස හරි. අයනම් සපත්තු සහ සෙරප්පු කියපු ගමන් ඡේදනය. හොඳට මතක තියාගන්න දෙකක් දීලා සහ කිව්වොත් ඡේදනය, හෝ කියලා කිව්වොත් මේලය. අන්න එහෙම මතක තියාගන්න. සහ කියන්නේ මොකද්ද? ඡේදනය. හෝ කියලා කිව්වොත් මේලය. එහෙනම් දැන් මෙතන දෙවෙනි කොටසට මෙම දෙකම මිලදීගත් අය x යයි සිතමු. ඒක ලියලා ඉන්නවා. එහෙනම් මේ x කියලා ගමු. එහෙනම් දැන් සපත්තු පමණක් මිලදී ගත්ත අය මෙතන කීයක් එන්න ඕනේද? මෙතන ඉන්නවා 13 දෙනෙක්. දෙකම මිලදී අරන් තියෙනවා x. එහෙනම් සපත්තු පමණක් මිලදී ගත්ත අය කීයද? ඔව් කියන්නේ බලන්න. 13 රිලෙක්ස්. ඊළඟට සෙරෙප්පු පමණක් මිලදී ගත්ත අය කීයද? ඔව් 29 රිනෙක්ස්. 29 රිලෙක්ස්. මෙයා අඩංගු කරලා සමීකරණයක් ලියුවොත් කොහොමද ලියන්නේ? ඔව් 13 ඍණ x ධන x. ඕක වෙනුවට 13 විතරක් ගත්තත් ඇති. ධන 29 ඍණ x ධන 21 සමාන වෙනවා සර්වාර්ථ ගුණකයේ 60ට. දැන් මේ කැපිලා ගියාම එකතු කරමු. 1යි 10යි 10යි 3යි 13යි. ඒතර ඉතිරි එකයි 3යි 3යි 2යි 5යි 5යි 1යි 6යි. 63 ඍණ x සමානයි 60. එහෙනම් මේ පැත්තේ 63 අර 60 මෙහෙට ගිහින් ඍණ 60 සමානයි x ආන්න 3යි. එහෙනම් මේ දෙකම මිලදී අරන් තියෙන්නේ 3 දෙනෙක්. මේ දෙකම මිලදී අරන් තියෙන්නේ 3 දෙනෙක්.
සපත්තු මිලදී ගත් නමුත් සෙරෙප්පු මිලදී නොගත් අය. සපත්තු මිලදීගෙන සෙරෙප්පු ගත්තේ නැති අය. කී දෙනෙක් ඉන්නවද කියන්නේ? මෙන්න උපසරණ බලලා මට කියන්නකෝ. x ඇසුරින් කියන්නේ 13 දිනේ 13 දිනේ x. දැන් එතකොට මේ තමයි සපත්තු මිලදී ගත් අය. මේ අය ඔක්කොම සෙරෙප්පු මිලදී ගත් අය. සපත්තු මිලදී ගත් අය අතර සෙරෙප්පු මිලදී ගත් අය ඉන්නවා. එහෙනම් සපත්තු මිලදී අරගෙන තියෙනවා. හැබැයි සෙරෙප්පු අරන් නැහැ. ඒතකොට 13 දිනේ x. තවත් ආකාරයෙන් කියනවා නම් සපත්තු පමණක් මිලදී ගත් අය ගැන තමයි මේ නම. කියන්නේ. 3 සපත්තු මිලදී ගත් නමුත් සෙරෙප්පු මිලදී නොගත් අය. වරහන් වල කියන්නේ සපත්තු පමණක් මිලදී ගත් අය. අන්න ඒක තවත් ආකාරයක්. සපත්තු පමණක් මිලදී ගත් අය කියන තවත් ආකාරයක්. 13 රිටෙන් x. එහෙනම් 13න් අඩු කරන්න 3 10 දෙනෙක් ඉන්නවා සපත්තු පමණක් ගත් අය. 13 දෙනෙක් ඉන්නවා සපත්තු පමණක්. හරි. සපත්තු පමණක් මිලදී ගත්ත අය තමයි මේ ඉන්නේ. දැන් මට කියන්න ඊළඟට කියන්නේ මොකද්ද? ඔව්. සෙරෙප්පු මිලදී නොගත් අය. දැක්වෙන ප්‍රදේශය අඳුර කරලා දක්වන්න. සෙරෙප්පු සපත්තු නේද? ඔව් සර්. හතරවෙනි මොකද්ද අපි කිව්වේ? සපත්තු පමණක් මිලදී නොගත් අය. ඔව් සපත්තු පමණක් මිලදී නොගත් අය දැක්වෙන ප්‍රදේශය අඳුර කරන්න කිව්වා. සපත්තු පමණක් මිලදී නොගත් අය කොහෙද ඉන්නේ? මොකක්ද කීයද කියලා සර් අහන්නේ? ඔව් මේක තමයි. ඒක ඉස්සෙල්ලා හොයන්න කියනවා නේද? x ඇතුලේ කියන්නේ කොහොමද ඒ අය? x ඇතුලේ උන්නේ කෙලින් උත්තරේ ගත්තයි. කියන්න බලන්න. සපත්තු පමණක් මිලදී නොගත් අය. මෙහෙම හිතන්නකෝ. සපත්තු පමණක් කී දෙනෙක් මිලදී අරන්ද? සපත්තු පමණක් කී දෙනෙක් මිලදී අරන්ද? ඔව් 10ක්. ඔක්කොම වෙනසකට කීයක් ආවද? 60ක්. එහෙනම් සපත්තු පමණක් මිලදී නොගත් අය කී දෙනෙක් ඉන්නවද? 50යි. ඔව් 60යි. ඔව් 60න් 10ක් අඩු කරපුවම හරි. ඒ කියන්නේ මෙන්න මේ ටික. මේ පමණක් කියන එක මේ ඔක්කොම මම අඳුර කරන්න දුන්නා. එහෙනම් මේ ඇර ඉතුරු ඔක්කොම 29යි 21යි එකතු කරත් හරි. මේ රවුමේ 29යි මෙයයි. ඒ නැත්තම් 60න් 10ක් අඩු කරත් හරි. ඒකේ උත්තරේ ලියන්න. හතරවෙනි කොටසට සපත්තු පමණක් මිලදී නොගත් අය කියලා මෙහෙම ගමු අපි 29 ඉඳලා 21 කියලා ගමු ඈ සමානයි 50යි. ඕනම් වරහන් ඇතුලේ ලියන්න 60 ඍණ 10 සමානයි 60 ඍණ 10 සමානයි 50 කියන එකත් ගන්න පුළුවන්. එතකොට දෙකම හරියි. 50 දෙනෙක් ඉන්නවා මේ දෙන්නගේ එකතුවක් ගත්තා නැත්නම් මේමත් ගන්න. අන්න දැන් ඔයාලට අඳුර කරන එකත් ලේසි. පමණක් අය අර අනිත් ඔක්කොම මේ ටිකම මේ ඒ අය අඳුර කරලා තියෙනවා. අන්න සපත්තු පමණක් මිලදී නොගත් අය. ඔන්න ඔය ඒක අඳුර කරලා බලන්න. දැන් අපි ඕවා වගේ දේවල් අඳුර කරා. Hi.
හරිද ඔක්කොම? ගාන ඉවරයි නේද? හදලා ඔව් ඉවරයි? සර්. දැන් ඒක අන්න ඒවා හරියට බලන්න මම මේ ඔයාලට අඳුරු කිරි 10කට වැඩි කියලා දුන්නා. මේ එකක් මම මේ දැන් මේ දෙක ඉන්නේ ඈ. හරි. දැන් 39 වෙනි ගාන ලියා ගන්න. 39 වෙනි ගාන. එක්තරා ගමක සිටින ගොවීන් සංඛ්‍යාව 40කි. එක්තරා ගමක සිටින ගොවීන් සංඛ්‍යාව 40කි. එම ගොවීන්ගෙන් රතුළුණු සහ මිරිස් වගා කරන අය පිළිබඳ තොරතුරු පහත වෙන් රූපයේ දැක්වේ. දැන් මේ ප්‍රශ්නෙට වෙන් රූපය අඳගත්තට උත්තරේ ලියද්දී ඔයගොල්ලෝ වෙන් රූපය වෙනම අඳ ගන්න ඕනේ ඈ. නැත්නම් ප්‍රශ්නය කියන්නකෝ. එක්තරා ගමක සිටින ගොවීන් සංඛ්‍යාව 40කි. ඒ ටික ලියුවද? ඔව් සර්. එම ගොවීන්ගෙන් රතුළුණු සහ මිරිස් වගා කරන අය පිළිබඳ තොරතුරු පහත වෙන් රූපයේ දැක්වේ. හරිද? පහත වෙන් රූපයේ දැක්වේ. මෙතෙන්ට රතුළුණු. මෙතන මිරිස්. ඔක්කොම ගොවීන් 40යි. ඊළඟට මෙයා 23යි. මෙයා x කියලා දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා 30 ඍණ x. මෙතන දීලා තියෙනවා 24 ඍණ x. ඔන්න ඔය විදිහට සම්පූර්ණ වෙන් රූප සටහන දීලා තියෙනවා. හරිද වෙන් රූපය අඳගත්තද? ඔව් සර්. ඔක්කොම ඇදලා ඉවරද? හරි. ඊට පළවෙනි කොටස මෙම තොරතුරු අනුව එක්සඩපු සමීකරණයක් ගොඩනගා එක්සි අගය සොයන්න. එක්සි අගය සොයන්න.
දෙක රතු ලුණු සහ මිරිස් වගා කරන ගොවීන් ගණන කීයද? රතු ලුණු හා මිරිස් වගා කරන ගොවීන් ගණන කීයද? තුන හැම වෙලෙම බලන්නකො එකම ප්‍රශ්න අහන්නේ. රතු ලුණු හෝ මිරිස් වගා කරන ගොවීන් ගණන කීයද? රතු ලුණු හෝ මිරිස් වගා කරන ගොවීන් ගණන කීයද? හතර රතු ලුණු වගා කරන ගොවීන් ඒද මිරිස් වගා කරන ගොවීන් බීද? මිරිස් වගා කරන ගොවීන් බීද ලෙසගෙන රතු ලුණු වගා කරන ගොවීන් ඒද මිරිස් වගා කරන ගොවීන් බීද ලෙසගෙන ඊළඟ රුලේ n a මේලේ b සමානයි na ධන nb ඍණ na ඡේදනය b බව සත්‍යාපනය කරන්න. na මේලේ b සමානයි na ධන nb ඍණ na ඡේදනය b බව සත්‍යාපනය කරන්න බලන්න. දැන් ඔයගේ ආපහු ඕගොල්ලෝ වෙන්නුම සටහනක් ඇඳ ගන්න ඕනේ. ගානට වෙන්නුම සටහනක් ආයෙ ඇඳ ගන්න. ඕකෙම කරන්න එපා. 39 ප්‍රශ්නේ එක කොටස කියලා ගන්න. මේ වෙන්නුම ඇඳ ගන්න ඉස්සෙල්ලා. හරි. අදගත්තද? නැවත? දැන් ප්‍රශ්න වලට උත්තර ලියන්න. පළවෙනි කොටස අහන්නේ x සලන සමීකරණයක් කියලා. ඒ විසඳා x යගේ f යන කියලානේ. මට ඉක්මනින් x වලගේ හොයලා දෙන්න. ඉක්මනින් x වලගේ හොයන්න. සර් එතන මිරිස් වලට පමණක් කියලා තියෙන තැන කීයද තියෙන්නේ සර්? 27 ඍණ x. 27 ඍණ x. කීය දෙන්නේ x වලට?
x වලම සමීකරණයක් කියන්නේ මේකේ එකතුව 40ට සමාන කරන්න. 30 ඍණ x ධන x 24 ඍණ x ධන 23 සමානයි 40යි. දැන් මේ ටික එකතු කරන්න මෙයා එකතු කරවම 50යි සමානයි 40යි. ඈ x සමානයි 40යි. 40යි. සර් මෙතන පොඩ්ඩක් ඉන්න වැරදිලා මෙතන 70ක් තියෙන්නේ 70 40ක් මේ මේ ගොවින් ගණන 70යි 40යි නෙවෙයි ගොවින් ගණන 70යි එතන හදාගන්නකො ගොවින් ගණන 70යි සම්පූර්ණ ගොවින් ගණන 70යි මේ 70ට සමාන මේ දෙන ගැපුණ 80 ඍණ x සමානයි 70යි එහෙනම් 80 අර 70 මෙහෙට කියන්න ඍණ 70 සමානයි x 10යි ඔක්කොම 40ක් ඉද්දි දෙකම වගා කරන අය 40 නම් අනිත් අය නෑනේ 70යි ඉතින් ඊළඟට අහන්නේ රතුළුණු හෝ මිරිස් පදා කරන ගොවින් ගණන කීයද කියලා අහනවා නේද? අනේ රතුළුණු සහ මිරිස් පදා කරන. දැන් මෙතන x වලගේ හෙව්වොත් නෑ. ඊළඟ ප්‍රශ්නයක් අහනවා රතුළුණු සහ මිරිස් පදා කරන අය. සහ ඒක ලියන්නේ මිරිස් වගා කරන අය. කී දෙනායිද? රතුළුණු සහ මිරිස් වගා කරන අය xම තමයි 10යි. ඒක මෙතනුත් අහලා තියෙනවා. සහ කිව්වහම ඡේදනයේනේ 10යි. ඊළඟ කිව්ව රතුළුණු හෝ මිරිස් වගා කරන. රතුළුණු හෝ මිරිස් කිව්වොත් මොකක්ද? දන්නේ අපි මේලය මේලය. කී දෙනෙක් ඉන්නවද? මේ ටික එකතුව. 30 ඍණ x ධන x 24 ඍණ x මේ දෙන්න කැපෙනවා. 30 27 එකතු කරපුවම 57යි ඒකෙන් 10ක් අඩු කරන්න. 47. 47. හරි නේද? දැන් ඔන්න මේක මෙහෙම ගන්න කියනවා. රතුළුණු වගා කරන අය A කියලා දාන්න, මිරිස් වගා කරන අය B කියලා දාන්න. කියනවනේ. එහෙනම් දැන් හොඳට අහගන්න මේ කොටස අපිට කියනවා NA මේලේ B සමානයි NA ධන NB ඍණ NA ඡේදනයේ B බව සත්‍යාපනය කරන්න කියලා. සත්‍යාපනය කියන්නේ මේකේ වම් පැත්ත මේකේ දකුණු පැත්ත දෙක සමානයි කියලා පෙන්වන එක. සත්‍යාපනය කරන්න කියන්නේ මේ වම් පැත්තේ ඉන්න අගය දකුණු පැත්තට දෙන්න ඕනේ. වම් පැත්තට 40ක් ආවොත් දකුණු පැත්තට 40ක් එනවනම් අන්න සත්‍යයි. එහෙනම් ඉස්සෙල්ලාම අපි වම් පැත්ත ගමු. ඒක ලියලා බලන්න. වම් පැත්ත. වම් පැත්ත කියන්නේ මොකක්ද? N A මේලය B. N A මේලය B වල අගය දැන් අපි හොයලා තියෙනවා. කීයද?
මෙන්න මේ n a මේ දෙක කියන්නේ ඔක්කොම කීයක් තියෙනවද? 47යි. 47යි. එහෙනම් අපි n a මේලේ b තමයි වම් පැත්ත කියන්නේ. එහෙනම් n a මේලේ b සමානයි 47යි පළවෙනි සමීකරණය කියලා ලියන්න. n a මේලේ b සමානයි 47යි කියලා ලියන්න. දැන් අපි දකුණු පැත්තත් අරගෙන එයත් 47යි කියලා ඔප්පු කරන්න. ලියන්න දකුණු පැත්ත. NA ධන NB ඍණ NA ඡේදනයේ B තමයි දකුණු පැත්ත. දැන් මට කියන්න NA වල කොච්චර අවයව තියෙනවද? කියන්න බලන්න. 20යි. NA වල අවයව ගන්න. මේ 30 ඍණ x එකතු කරන්න ඕනේ. ඍණ x ධන x කැපුණා කීයද තියෙන්නේ NA වල? කීයද? 30යි. 30යි. ඇයි අපි මෙතන තියෙන ගානේ මේ අඩු කරලා ලියන්නේ? B වලට කීයද? 27යි. 27යි. අන්තිමේ. තේරුණා නේද? හරි. දැන් එහෙනම් අපි ඒකත් ගමු. NA කියන්නේ 30යි. NB කියන්නේ 27යි. NA ඡේදනයේ B අපි හොයාගත්තා 10යි. දැන් එහෙනම් අපි දකුණු පැත්ත ලියමු. NA ධන NB ඍණ NA ඡේදනයේ B වල අගය. NA වලට අපි දානවා 30ක්. NB වලට අපි දානවා 27ක්. දෙකටම පොදු 10යි. 30යි 27යි 57යි අඩු කරන්න 10ක් 47යි දෙවෙනි සමීකරණය. වම් පැත්ත දකුණු පැත්තට සමානයි. අන්න අර අපි කලින් ගත්ත සමීකරණය සත්‍යාපනය කරන්න ඕන ඔයා. තේරුණා නේද? ඔව් සර්. හරි. අනිත් අයට හරි. දැන් එහෙනම් ඒක ලියන්න 1 සමානයි 2 එම නිසා NA මේලේ B සමානයි NA ධන NB ඍණ NA ඡේදනයේ B වේ. අන්න අපිට ඔය උත්තරේ තමයි ගන්න. සමහර අවස්ථාවල විභාගෙට ඔන්න ඔය විදිහට අගයන් දීලා කුලක හඳුන්වලා ඔය සමීකරණය දෙනවා සූත්‍රය දෙනවා සත්‍යාපනය කරලා ගන්න. සත්‍යාපනය කියන එකේ අදහස අපි දන්නවා අපිට කලින් අපි දීපද ප්‍රකාශන කරද්දී කරා වම් පැත්ත දකුණු පැත්තට සමාන කිරීම. හරි නේද? ඔක්කොම ලියාගත්තද? හරි නේද?
හරි. දැන් අපිට 40 වෙනි ගාන. ඊළඟට 40 වෙනි ගාන හැමෝම අතලිස් වෙනි ගාන. තව ගණන් තුනයි තියෙන්නේ. එක්තරා ක්‍රීඩා සමාජයක කියන 40 එක්තරා ක්‍රීඩා සමාජයක මුළු සමාජිකයින් සංඛ්‍යාව 110කි. මුළු සමාජිකයින් සංඛ්‍යාව 110කි. මුළු සමාජිකයින් සංඛ්‍යාව 110කි. එහි ක්‍රිකට් ක්‍රීඩා කරන මුළු ගණන 70ක්. එහි ක්‍රිකට් ක්‍රීඩා කරන මුළු ගණන 70ක්. පාපන්දු ක්‍රීඩා කරන මුළු ගණන 45ක්. පාපන්දු ක්‍රීඩා කරන මුළු ගණන 45ක්. පාපන්දු ක්‍රීඩා කරන සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩා කරති. පාපන්දු ක්‍රීඩා කරන සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩා කරති. හරි ලියන්න පළවෙනි ප්‍රශ්නය. මෙම තොරතුරු වෙන් රූප සටහනක් මගින් දක්වන්න. පළවෙනි ප්‍රශ්නය මෙම තොරතුරු වෙන් රූප සටහනක් මගින් දක්වන්න. දෙක ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන සංඛ්‍යාව කොපමණද? ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන සංඛ්‍යාව කොපමණද? තුන මෙම ක්‍රීඩා දෙකම නොකරන සංඛ්‍යාව කොපමණද? මෙම ක්‍රීඩා දෙකම නොකරන සංඛ්‍යාව කොපමණද? හතර ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. හරි. ඉක්මනට වෙන් රූපයක් අඳින්න බලන්න.
හරි දැන් මේ ක්‍රීඩා සමාජයේ ඉන්න 110ක්. සර්වතුලක 110යි. දැන් මෙතනදී ක්‍රිකට් ක්‍රීඩා කරන අයයි පාපන්දු ක්‍රීඩා කරන අයයි ඉන්නේ. පාපන්දු ක්‍රීඩා කරන සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩා කරනවා නම් මේ පාපන්දු ක්‍රීඩා කරන අය තමයි මෙතන ඉන්න ඕනේ මේ ක්‍රිකට්. පාපන්දු අය ඒක ඇතුළේ ඉන්නේ. ඇයි ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩා කරනවනේ? දෙක මෙහෙම අදින්න එපා. ඒකට වැරදි. මේ ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු දෙනාම මේ පෙන් රූපේ මෙන්න මේ වෘත්තයෙන් දැක්කේ. එහෙනම් පාපන්දු ක්‍රීඩා කරන සියලු දෙනා ක්‍රිකට් ක්‍රීඩා කරනවා නම් ක්‍රිකට් ක්‍රීඩා කරන මේ වෘත්තය ඇතුලේ තමයි පාපන්දු ක්‍රීඩා කරන අය ඉන්නේ. මේ විදිහට ඇල්ලලා නැතුව අර විදිහට ඇල්ලුවොත් ඒක වැරදි. හරිද? දැන් එහෙමනම් අයිතු ඔය දාමු. එහි ක්‍රිකට් ක්‍රීඩා කරන අය 70ක් මෙතන ඉන්නෝ. ක්‍රිකට් ක්‍රීඩා කරන අය 70ක්. ඒකෙන් පාපන්දු ක්‍රීඩා කරන අය 45යි. ඒගොල්ලෝ මෙතන නෙවෙයි ඉන්නේ. කෙලින්ම 45යි. මේ 45න් මේ 70ක් ඉන්නවා. මොහොමද? ඉතරයි. පාපන්දු ක්‍රීඩා කරන සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මේව තොරතුරු ඒ ලෝක සරණකින් දක්වන්න හරියි. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය කොහොමද හොයන්නේ කියන්න බලන්න. ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය කොහොමද බලන්න. ක්‍රිකට් පමණක් කී දෙනෙක්ද? 70න් 45ක් අඩු කරනවා. 70න් 45. ක්‍රිකට් ක්‍රීඩා කරන අය 70යි පාපන්දු 45යි නම් මේ තමයි ක්‍රිකට් පමණක් ක්‍රීඩා කරන අය. 70න් අඩු කරන්න 45. 10න් 5යි 25 දෙනෙක් ක්‍රිකට් පමණක් ක්‍රීඩා. හරි. ඊළඟට අහන්නේ මෙම ක්‍රීඩා දෙකම නොකරන සංඛ්‍යාව. ඒක මෙම ක්‍රීඩා මේ පළවෙනි එක තමයි මේ රූපයෙන්, දෙවෙනි එක තමයි මේ, තුන්වෙනි එක මෙම ක්‍රීඩා දෙකම නොකරන අය. කී දෙනෙක් ඉන්නවද? මේ ක්‍රීඩා දෙකම නොකරන අය. මොකද කරන්න ඕනේ? ඔව් ඔක්කොම ක්‍රීඩා සමාජයේ 110යි. ඒ 110න් 70ක් අඩු කරනවා. එහෙනම් මේ දෙකම නොකරන අය ඉන්නවා 40ක්. මේ දෙකම නොකරන අය 40ක්. දැන් මේකේ වැඩි ප්‍රශ්න අහලා නැහැ. වෙන් රූපේ අඳින එකෙන් තමයි අමාරු කරලා තියෙන්නේ. දැන් ඊළඟ ගණන් තුන මේ. අයිලට ක්‍රිකට් පමණක් දැක්වෙන ප්‍රදේශය අඳුරු කරලා දක්වන්න මේ ක්‍රිකට් පමණක් මේ ගන්න ක්‍රිකට් පමණක් දැක්වෙන ප්‍රදේශය අඳුරු කරන්න. හරි. දැන් 41 වෙනි ගාන ලියා ගන්න. මේ ගණන් තුනම හොඳම ගණන් තුනක්. මෑත කාලේ විභාගෙට කුලක දෙකක් සම්බන්ධයෙන් කුලක දාපුවාම මේ වගේ ගණන් තමයි දාලා. දැන් කුලක තුනක් සම්බන්ධයෙන් විතර අපිට 11 ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් මම 11 ඒක ඕගොල්ලන්ට ඒ අන්තිම පාඩම් තියෙන්නේ කුලක. නමුත් මම ජනවාරි වල ඉඳලම
දාන පේපර් ක්ලාස් එකට ගොඩක තුනක් සම්බන්ධ කරලා ගණන් හදාගෙන මේකේ පොඩි දෙයක් තියෙන හැබැයි මෙතනදී කරන්නේ නැහැ. ඒක ලේසි. බලන්න දැන් ලියන්න 41 වෙනි ගාන. එක්තරා බස් රථයක සිටින මගින්ගෙන් කුඩ ඇති අය 29 දෙනෙකි. සර් ආයෙත් ඒක ඈ ආයෙත් ඒ වාක්‍ය කියන්න පුළුවන්ද සර්? එක්තරා බස් රථයක සිටින මගින්ගෙන් කුඩ ඇති අය 29කි. එහි සිටින ගැහැණු ගණන 27කි. කුඩ නැති පිරිමි සංඛ්‍යාව 20කි. සර් ගැහණු ගන්න කීයද? 27කි. ගැහැණු ගණන 27කි. කුඩ නැති පිරිමි සංඛ්‍යාව 20කි. හරි නේද? ලියන්න පළවෙනි ප්‍රශ්නය. කුඩ ඇති ගැහැණු ගණන x ලෙස සලකා මෙම තොරතුරු පහත විරූප සටහනෙහි දක්වන්න. කියලා විරූප සටහන මෙහෙම මෙච්චරයි කියලා. පහත විරූප සටහනෙහි දක්වන්න. කියලා ඇඳගන්න විරූප සටහන ඔය විදිහට. පහත විරූප සටහනෙහි දක්වන්න කියලා ඔය විදිහට ඇඳගන්න. හරි. ඒකේ දෙවෙනි කොටස ලියන්න. පළවෙනි කොටසනේ ඔය විරූපේ දක්වන්න කියන්නේ. දෙවෙනි කොටස බස්රියේ සිටින මුළු මගීන් ගණන. 65ක් නම් බස්රියේ සිටින මුළු මගීන් ගණන 65ක් නම් එක්සි අගය දැක්වෙන සමීකරණයක් ගොඩනගා එය විසඳීමෙන් එක්සි අගය සොයන්න. සර් ප්‍රශ්න අහන්න. බස්රියේ සිටින මුළු මගීන් ගණන 65ක් නම් එක්සි අගය දැක්වෙන සමීකරණයක් ගොඩනගා. සර් ඊළඟ ප්‍රශ්නේද? නෑ අරකමයි. එය විසඳීමෙන් එක්සි අගය සොයන්න. දෙවෙනි ප්‍රශ්නේමයි
හරි නේද? හරි. දැන් තුන්වෙනි ප්‍රශ්නේ. කුඩ නැති පිරිමි සංඛ්‍යාව කීයද? තුන කුඩ නැති පිරිමි සංඛ්‍යාව කීයද? 4 කුඩ නැති ගැහැණු සංඛ්‍යාව කීයද? 5 මෙහි කුඩ නැති මගින් ගණන දැක්වෙන ප්‍රදේශය. මෙහි කුඩ නැති මගින් ගණන දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. මෙහි කුඩ නැති මගින් ගණන දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. 6 කුඩ නැති මගින් ගණන සොයන්න. කුඩ නැති මගින් ගණන සොයන්න. හරි. සර් අන්තිම ප්‍රශ්නයක් කියන්න ඕන. 6 වෙනි කොටසද? ඔව් සර්. කුඩ නැති මගින් ගණන සොයන්න. කුඩ නැති මගින් ගණන සොයන්න. හරිද? දැන් ඔය කියන තොරතුරු මේ කියන වෙන් රූපේම හදින්න ඕනේ. අද ගන්න වෙන් රූපේ නැවත පළවෙනි කොටස කියලා දාලා. අද ගන්න වෙන් රූපේ මේක හොඳට කල්පනා කරලා ගන්න ඕනේ. දැන් කුලක දෙකක් දීලා තියෙනවා. එකක් කුඩ ඇති අය ඊළඟට කියන්නේ එක්තරා බස්රත්යක සිටින මගීන්ගෙන් කුඩ ඇති අය 29යි. එහි සිටින ගෑනු ගන්න 27යි. අන්න ඒ දෙක මෙතන නම් කරන්නේ කුඩ ඇති අය. කුඩ ඇති අය. මෙන්න මෙතෙන් එන්න ඕනේ ගෑනු මෙතෙන්. දැන් හොඳට අහගන්න මම මේ කියන දේ මේ මෙතෙන් එක කොටසක් එන්න ඕනේ. මේ මෙයාටත් පොදු මෙයාටත් පොදු එකක් එන්න ඕනේ. මේ කුඩ ඇති අය කිව්වහම කොටස් දෙකයි. කියන්න බලන්න කුඩ ඇති අය කොටස් දෙක. කුඩ ඇති අය කිව්වහම කොටස් දෙකයි මොකද්ද? ගැහැණු පිරිමි. ඔව් කුඩ ඇති ගැහැණු කුඩ ඇති පිරිමි. ගැහැණු කිව්වහම කොටස් දෙකක් ඉන්නවා. කවුද? කුඩ ඇති කුඩ නැති. ඔව් කුඩ ඇති ගැහැණු කුඩ නැති ගැහැණු. මේ දෙකේම ඉන්නේ කවුද? කුඩ ඇති ගැහැණු. කුඩ ඇති ගැහැණු. කොතනද ඉන්නේ යා? මැද. නැද? ආන්න මේක තීරණය කරන්න. ඉතින් නැත්තම් මේක බෑ ගන්න අතර. එහෙනම් මෙන්න මෙතන තමයි x කියන්නේ. ඒවා අපි ලකුණු කරමු. කුඩ ඇති ගැහැණු. මෙතන ඉන්නේ කවුද? ඒවත් ලකුණු කරමු. මෙතන ඉන්න ඕනේ කවුද එනවා? මේ අය කුඩ ඇති අය නම් මේ අය කුඩ ඇති ගැහැණු අය නම් මෙතන ඉන්න ඕනේ කවුද? කුඩ ඇති පිරිමි. මේ අය ගැහැණු අය නම් මේ අය කුඩ ඇති අය නම් මෙතන ඉන්න ඕනේ කවුද? කුඩ නැති ගැහැණු. තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? කුඩ නැති පිරිමි. කොතනද ඉන්නේ? කොතනද ඉන්න ඕනේ? මේ ඔක්කොම සම්පූර්ණ වෙලා ඉවරයි. මෙයා විතරයි තියෙන්නේ. මෙන්න මෙතන. කුඩ නැති පිරිමි. ඕවා හොඳට කොහොම ලකුණු කරන්නේ? එතකොට තමයි මේ ගාන හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ හැම එකක්ම ලකුණු කරන්න.
හරි. දැන් එහෙනම් මේ තොරතුරු දාමු. කුඩ ඇති අය කී දෙනෙක් ඉන්නේ? 29යි. ගැහණු ගන්න 27යි. අය මොකද කියන්නේ? කුඩ ඇති ගැහණු x කියලා ගන්නලු. ඊළඟ කියනවා කුඩ නැති පිරිමි 20යි. මෙතනින් මොච්චරයි අපි දාන්නේ. එහෙනම් මෙයා 29යි මෙයා x නම් මෙයා 29යි ඉන්නේ x. මෙයා 24 නම් මෙයා x නම් මෙයා 24 ඉන්නේ x. සරලතුලගේ 65යි කියනවා. දෙවෙනි කොටස කියයි. දෙවෙනි කොට x වල. බලන්න ඔන්න ඔය විදිහට ඔබ ලකුණු කරගමු. ඉතිරි ගණන් දෙකත් මම ඔය වගේමයි දෙන්නේ. ඒ ඔක්කොම ඔහම ලකුණු කරගමු. ඒක හරි ලේසි. නැත්තම් මේක හරියට ඇන්ති නැත්තම් ගාන හදන්නම් වෙන්නේ නැහැ. කුලක දෙකක් සම්බන්ධයෙන් සාමාන්‍ය පිළිබහකට දීපුවම වෙන්න මේ වගේ ගැටලුවක් දෙන්න. හරි. දැන් x අඩංගු සමීකරණය ගොඩනගන්න කියනවා. 29 රින x ධන x. මම කිව්වා ඒක වෙනුවට ඕන නම් 29 විතර ලියත හැකියි. ධන 24 රින x. ධන 20 සමානයි 65යි. අපි අර කලින් ගත්ත සමීකරණයමයි ඉන්නේ. අර විස්තර කිරීම විතරයි වෙනස්. ධන x රින x කපන්න 20යි 27යි 47යි 67යි 67යි 9යි කීයද? 67යි 9යි 76. ඍණ x සමානයි 65. 65 මෙහි පැත්තට ගිහින් 76 ඍණ 65 සමානයි x 65. 70න් 65 කඩු කරන්න කීයද? කීයද? 11. එහෙනම් කුඩ ඇති ගැහැණු අය 11යි එක යටින්. කුඩ ඇති x යගේ වන්නේ කියන්නේ x යගේ හරිය. x යගේ හරිය. ඊළඟ අහනවා කුඩ ඇති පිරිමි සංඛ්‍යාව. මට මේ එක්සස් වලින් කියන්න කුඩ ඇති පිරිමි සංඛ්‍යාව මේ ලියලා තියෙන එකේ ටක් ගාලා පේනවා. කවුද? කුඩ ඇති පිරිමි සංඛ්‍යාව. සර් කුඩ නැති නේද? කුඩ ඇති පිරිමි සංඛ්‍යාව කිව්ව ඇහලා තියෙන්නේ. තුන්වෙනි කොට ඒ කුඩ නැති පිරිමි දීලානේ තියෙන්නේ 20යි කියලා. කුඩ ඇති පිරිමි සංඛ්‍යාව තුන්වෙනි කොටසේ ඉන්නේ. කුඩ ඇති පිරිමි සංඛ්‍යාව කීයද? ඔව් 29 රින x 29 රින x. කුඩ ඇති පිරිමි සංඛ්‍යාව. ඒක ලියන්න ආවේ කියලම 29 රින x. එහෙනම් 29 වල කරන්නේ 11. 9 එකක් ගියාම 8යි 18 දෙනෙක්. 18 දෙනෙක්. හරි. ඊළඟ අහන්නේ ප්‍රශ්නේ මොකක්ද? කුඩ නැති ගැහැණු සංඛ්‍යාව. මට එක්සස් වලින් කියන්න කුඩ නැති ගැහැණු සංඛ්‍යාව. මේ ලියලා තියෙන්නේ අපි. කීයද? කුඩ නැති ගැහැණු සංඛ්‍යාව 24 රින x. ඒ කියන්නේ 27න් අඩු කරන්නේ 11. 7න් එකක් 6යි 16. 16. මෙහි කුඩ නැති මගින් දැක්වෙන ප්‍රදේශය අඳුරු කරන්න. කුඩ නැති මගින් කියන්නේ මේ තමයි කුඩ තියන අය. මේ අයනේ. එහෙනම් ඊටු ටික කුඩ නැති අයනේ මේ ටික. කුඩ නැති මගින් ගන්න අඳුරු කරලා දක්වන්න කියන්නේ මේ ඔක්කොම ඉතින් කුඩ ඇති අය හැර අනිත් ඔක්කොම මේ මේ කුඩ මේ රවුම හැර අනිත් ඔක්කොම පාට වෙනවා. අඳුරු කරලා දාන්න. කුඩ
නැති අය අන්නේ දැන් ඒකේ හරි මේ රවුමේ හැර ඉතුරු ඔක්කොම පාර කරන්න. දැන් මේ ප්‍රමාණය අහනවා. එහෙනම් මේ අය හැර ඉතුරු ටික කවුද? 24 ඉන්නේ 20යි එකතු කරන්න. උඩ නැති අය. මෙතන 24 ඉන්නේ මෙතන 20යි. 24 ඉන්නේ 20යි. මේ ටිකනේ. මෙතන 24 ගන්න බෑ 24 ඉන්නේ 20. අයනම් මේ දෙන්න එකතු කරා 47න් 11 ගන්න. 6යි 36 දෙනෙක් ඉන්නේ. උඩ නැති අය 36යි. ඔන්න ඔය ආකාරයට ඒ ගණන් ටික හරි. දැන් එහෙමනම් 42 වෙනි ගාන 42 වෙනි ගාන තියාගන්න. මේ වගේ එකක් බලමු වෙනසක් කරලා තියෙනවා. දුම්රිය ස්ථානයක සිටින මගින්ගෙන් දුම්රිය ස්ථානයක සිටින මගින්ගෙන් 81 දෙනෙකු ළඟ 81 දෙනෙකු ළඟ ගමන් මළු ඇත. 81 දෙනෙකු ළඟ ගමන් මළු ඇත. දෙනෙකු ළඟ ගමන් මළු ඇත. එහි ගමන් මළු නැති අය 32. එහි ගමන් මළු නැති අය 32. ගමන් මළු නැති ගැහැණු ගණන 12ක්. ගමන් මළු නැති ගැහැණු ගණන 12ක්. මෙහි ගමන් මළු ඇති පිරිමි ගණන 23ක්. මෙහි ගමන් මළු ඇති පිරිමි ගණන 23ක්. එක පළවෙනි ප්‍රශ්නය මෙම තොරතුරු වෙන් රූප සටහනකින් දක්වන්න. මෙම තොරතුරු වෙන් රූප සටහනකින් දක්වන්න. ඊළඟට පළවෙනි දෙවෙනි එක එහි ඇති ගමන් මළු එහි ඇති නෙමෙයි ගමන් මළු නැති
පිරිමි සංඛ්‍යාව කීයද? ගමන් මළු ඇති. ගමන් මළු ඇති පිරිමි සංඛ්‍යාව කීයද? ගමන් මළු නැති ඈ. ගමන් මළු නැති පිරිමි සංඛ්‍යාව කීයද? ගමන් මළු නැති පිරිමි සංඛ්‍යාව කීයද? ඊළඟට මෙහි සිටින පිරිමින් ගණන කීයද? මෙහි සිටින පිරිමින් සංඛ්‍යාව කීයද? තුන්වෙනි ප්‍රශ්නේ මෙහි සිටින පිරිමින් සංඛ්‍යාව කීයද? දෙවෙනි ප්‍රශ්නේ තිබ්බේ ගමන් මළු නැති පිරිමි සංඛ්‍යාව කීයද? තුන්වෙනි ප්‍රශ්නය මෙහි සිටින පිරිමි සංඛ්‍යාව කීයද? ඊළඟට ගමන් මළු ඇති ගැහැණු ගණන කීයද? හතරවෙනි කොටස ගමන් මළු ඇති ගැහැණු ගණන කීයද? ගමන් මළු ඇති ගැහැණු ගණන කීයද? ඊළඟ පස්වෙනි ප්‍රශ්නය ගමන් මළු ඇති ගැහැණු දැක්වෙන ප්‍රදේශය ගමන් මළු ඇති ගැහැණු දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. අඳුරු කර දක්වන්න. ගමන් මළු ඇති ගැහැණු දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. අය මෙම දුම්රිය ස්ථානයේ සිටින මුළු මගීන් ගණන කීයද? මෙම දුම්රිය ස්ථානයේ සිටින මුළු මගීන් ගණන කීයද? හොඳ ගානක් හොඳට කල්පනා කරලා ඒ රූපයන් මෙම දුම්රිය ස්ථානයේ සිටින මුළු මගීන් ගණන කීයද? බලන්න. ඉස්සල්ලාම වෙන් රූපය අඳින්න මේ වගේ වෙන් රූපයක් ඇඳෙන්නේ. බලන්න උත්සාහ කරලා. තනියම අඳන්න ඉස්සල්ලාම
හරි දුම්රිය ස්ථාන මගින්ගෙන් 81 දෙනෙකු ළඟ ගමන් මළු ඇති. එහි ගමන් මළු නැති අය 32කි. ගමන් මළු නැති ගැහැණු 12කි. එහි ගමන් මළු ඇති පිරිමි 23කි. දැන් මෙන්න මේ කිය කුලකය මෙහෙම තමයි එන්නේ. මේ මෙතන කවුද කියන එක අපි පැහැදිලි කරගන්න. ගමන් මළු ඇති අය. ඒක දීලා තියෙනවනේ. ගමන් මළු ඇති අය. එතකොට දැන් කොටස් දෙකට බෙදෙන්නේ ගමන් මළු ඇති අය කියුවාම කොටස් දෙක මොකක්ද කියන්න මට? ගමන් මළු ඇති අය කියුවාම කොටස් දෙක මොකක්ද? ගමන් මළු ඇති පිරිමි, ගමන් මළු ඇති කෙනෙක්. හරි. දැන් මෙතන කෙනෙක් කරා තීරණය කරන්න ඕනේ. ගමන් මළු නැති ගැහැණු ගණන 12යි. ඊළඟට කියනවා මෙහි ගමන් මළු ඇති පිරිමි. අන්න ගමන් මළු මෙතන මේ බලන්නකො ගමන් මළු ඇති අයගෙන් ගමන් මළු ඇති පිරිමි, ගමන් මළු නැති ඇති ගැහැණු ඉන්නේ මේ දෙකේ ඉන්නේ. එහෙනම් කොටස් දෙකටම පොදු කොටස තමයි මේ දීලා තියෙන්නේ. ගමන් මළු ඇති පිරිමි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ තමයි පිළිවෙල. ගමන් මළු ඇති අය 81යි, ගමන් මළු ඇති පිරිමි 23යි. එහෙනම් මෙතන පිරිමි නම් මෙතන ඉන්නේ කවුද? ගමන් මළු නැති පිරිමි. මෙතන ඉන්නේ කවුද? ගමන් මළු ඇති ගැහැණු. එහෙනම් මෙතන ඉන්න ඕනේ ගමන් මළු නැති ගැහැණු කියන දීලා තියෙන 12. ගමන් මළු නැති අය 32යි කියනවා කොතනද ඉන්නේ? මේ මෙතන අය කීයද කියන්නේ? ගමන් මළු නැති පිරිමි කීයක් ඉන්නවද? ඒක කියන්න මට. ගමන් මළු නැති ඔක්කොම 32යිලු. මේ ගමන් මළු ඇති අය නම් ගමන් මළු නැති ටික තමයි මේ ඔක්කොම. එහෙනම් ගමන් මළු නැති ගැහැණු අය 12යි නම් ගමන් මළු ඇති පිරිමි කීයද ඉන්නේ? ගමන් මළු නැති පිරිමි කීයද ඉන්නේ? සයි 20යි. 32කින් 20 අඩු කරා. හරි දැන් ඒක අපි හදාගමු ඈ. ඒක කොහොම මෙතන ලියන්න එපා. ඒක අපිට තේරෙනවනේ. එහෙනම් මෙතන 23ක් ඉන්නවා 81කින්. එහෙනම් මෙතන අපි 11න් 3ක් ගියාම 8යි 58යි. එච්චරයි අපිට පුළුවන්. මෙතන 20 ලියන්න එපා. මෙතන ගමන් මළු නැති පිරිමි ඒ කියලා ගමු. දැන් ගමන් මළු නැති පිරිමි ඒ කියලා ගමු. මේ දෙන්නගේ එකතුව 32යි කියලා අරන් 20යි කියන එක ගමු. ඒක ඔයාලට උදේ අන්න වෙන් රූපේ. බලන්න වෙන් රූපේ අපිට ඔන්නෝ විභාග දෙන්නේ ඈ. ඒ නිසා මේක හොඳ ගන්න. හරි දෙවෙනි කොටස බලන්න. ඇදගන්න වෙන් රූපේ ඉස්සලා ඔක්කොම හරියට ඔයා ලියාගෙන ඇදගන්න. හරි දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ?
ගමන් මළු නැති පිරිමි සංඛ්‍යාව. මේ ගමන් මළු නැති පිරිමි සංඛ්‍යාව. එහෙනම් මෙතන ලියන්න ගමන් මළු නැති පිරිමි සංඛ්‍යාව ඒයි සිතමු. එහෙනම් ඒ ධන 12 තමයි 32. එහෙනම් ඒ කියන්නේ 32කින් අඩු කරන්න 12 ඒ සමානයි 20. අන්න ඒ වෙලාවේ 20. ගමන් මළු නැති පිරිමි 20යි. ඒ දැන් අපි හොයාගත්තා. ඒ 20. ගමන් මළු නැති පිරිමි ඒයි සිතමු කියලා ඒක අපි ගණනය කරලම ගමු. එතකොට හරිය ඒ 20. මෙහි සිටින පිරිමි ගන්න. මෙහි සිටින පිරිමි සංඛ්‍යාව. කීයද? පිරිමි සංඛ්‍යාව කියන්නේ මේ විදිහටම මේ 23යි 20යි. 23යි 20යි 43 දෙනෙක් 43 දෙනෙක්. මෙහි සිටින පිරිමි සංඛ්‍යාව මේ දෙක එකතු කරනවා. බලන්න දැන් මේක හරියට මේක ගත්තේ නැත්නම් මේ දෙකම ඔක්කොම වැරදියි. ගමන් මළු ඇති ගැහැණු කීයක් ඉන්නවද? මේකේ ගමන් මළු ඇති ගැහැණු කීයක් ඉන්නවද? කියන්න බලන්න. විස්තර කරපු තැනින් බලන්න ගමන් මළු ඇති ගැහැණු කී දෙනෙක් ඉන්නවද? ගමන් මළු ඇති ගැහැණු 58ක් මේ 58 58ක් ඉන්නේ. එම ගමන් මළු ඇති ගැහැණු දැක්වන ප්‍රදේශය අඳුර ගන්න. දැන් ගමන් මළු ඇති ගැහැණු දැක්වන ප්‍රදේශය අඳුර කරන්න. ගමන් මළු ඇති ගැහැණු දැක්වන ප්‍රදේශය අඳුර. ඊළඟට 6 මෙහි සිටින මුළු වගකීම් ගන්න. 6 මෙහි සිටින මුළු වගකීම් ගන්න මොකක්ද කරන්නේ? ඔක්කොගෙම එකතුව ගන්න. මේ 58යි 23යි 20යි 12. 58යි 23යි 20යි 12යි. ওই ටික තමයි. 2යි 3යි 5යි 5යි 8යි 13යි 3යි. ඉතිරි 1යි 2යි 2යි 4යි 4යි 2යි 6යි 11යි. 113 දෙනෙක් දුම්රිය ස්ථානයේ ඉතන ඉඳලා තියෙන මගින් සංඛ්‍යාව 110. හරි. ඉවරද ඔක්කොම? හරි. අන්තිම ගාන. හතලිස් තුන්වෙනි ගාන. 43 වෙනි ගාන. කියන්නේ එක්තරා අවුරුදු සාදයකට
එක්තරා අවුරුදු සාදයකට සහභාගී වූ 160 දෙනෙකු පිළිබඳ අසම්පූර්ණ වෙන් රූප සටහනක් පහතින් දැක්වේ. අසම්පූර්ණ වෙන් රූප සටහනක් පහතින් දැක්වේ. මෙතන තියෙන්නේ සාදයට මම අතරම අයින්න දෙන්නේ. වෙන් රූප සටහනේ මෙතන තියෙන්නේ සාදයට පැමිණි පිරිස. ඒ කියලා අරගන්න. සාදයට පැමිණි පිරිස ඒ. මෙහි කිරිබත් අනුභව කළ අය. මෙතන. මෙහි කිරිබත් අනුභව කළ අය. ඒ අය B. මෙහි ඔය උත්තරය දීලා තියෙන්නේ ඊළඟට මෙන්න මේක අඳුර කරලා දීලා තියෙනවා. ඔය අඳගන්න වෙන රූපය සාදයට පැමිණි පිරිස මෙහි කිරිබත් අනුභව කළ අය. දැකලා ගැහණු පිළි විතර නෙවෙයි ඕන උමත් දෙනවා. සාදයට පැමිණි පිරිස කිරිබත් අනුභව කළ අය. සාදයට පැමිණි පිරිස කිරිබත් අනුභව කළ අය. එතකොට සාදයට පැමිණි පිරිස මේ කිරිබත් අනුභව කළ අය මේ ටික අතුරු කරලා තියෙනවා. මෙයා ඇර සාදයට පැමිණි පිරිස ඇර අනිත් ඔක්කොම අතුරු. හරි ලියන්න පල්ලෙයන් ඉන්නේ කියලා. වෙන් රූපය හදාගත්තද? හැමෝම හදාගත්තද? හරි. ලියන්න පල්ලෙයට සාදයට සහභාගී වූ පිරිමින් 81 දෙනාගෙන් සාදයට සහභාගී වූ පිරිමින් 81 දෙනාගෙන් සාදයට සහභාගී වූ පිරිමින් 81 දෙනාගෙන් 43 දෙනෙකු කිරිබත් අනුභව කළහ. සාදයට සහභාගී වූ පිරිමින් 81 දෙනාගෙන් 43 දෙනෙකු කිරිබත් අනුභව කළහ. කිරිබත් පමණක් අනුභව කළ කාන්තාවන් ගණන 27. කිරිබත් පමණක් අනුභව කළ කාන්තාවන් ගණන 27කි. කිරිබත් අනුභව කළ කාන්තාවන් ගණන 27. කිරිබත් පමණක් පමණක් අනුභව කළ කාන්තාවන් ගණන 27. හරි පළවෙනි ප්‍රශ්නය දී ඇති තොරතුරු මෙම වෙන් රූප සටහනේ ලකුණු කරන්න. දී ඇති තොරතුරු මෙම වෙන් රූප සටහනේහි ලකුණු කරන්න. දී ඇති තොරතුරු මෙම වෙන් රූප සටහනේහි ලකුණු කරන්න. දෙක කැවුම් අනුභව කළ පිරිමි සංඛ්‍යාව කීයද? කැවුම් අනුභව කළ පිරිමි සංඛ්‍යාව කීයද? කැවුම් අනුභව කළ පිරිමි සංඛ්‍යාව කීයද?
හතර මෙහි අඳුරු කළ පෙදෙස නිරූපණය වන කුලකය. මෙහි අඳුරු කළ පෙදෙස නිරූපණය වන කුලකය මෙහි අඳුරු කළ කොටස නිරූපණය වන කුලකය වචනින් ලියා කුලක අංකණය මගින් දක්වන්න. වචනින් ලියා කුලක අංකණය මගින් දක්වන්න. හතර මෙහි කැවුම් අනුභව කළ කාන්තාවන් සංඛ්‍යාව කීයද? මෙහි කැවුම් අනුභව කළ කාන්තාවන් සංඛ්‍යාව කීයද? පහ මෙහි අඳුරු කළ පෙදෙසට අයත් සංඛ්‍යාව කීයද? පහ මෙහි අඳුරු කළ පෙදෙසට අයත් සංඛ්‍යාව කීයද? හත කිරිබත් අනුභව කළ ගැහැණු සංඛ්‍යාව කිරිබත් අනුභව කළ ගැහැණු සංඛ්‍යාව කුලක අංකණයෙන් ඉදිරිපත් කරන්න. කුලක අංකණයෙන් ඉදිරිපත් කරන්න. හරි. දැන් වෙන් රූපේ නැවත ඇඳලා ඔය කියන ඒවා තොරතුරු ඔක්කොම ලකුණු කරලා පටන් ගමු. මෙතන මෙතන පොඩ්ඩක් වෙලා තියෙනවා. සාදයට සහභාගී පිරිමි සංඛ්‍යාවෙන් ඉන්නේ. සාදයට සහභාගී වූ පිරිමි. මේ ඒ කියන්නේ ඒක සාදයට සහභාගී වූ පිරිමි මෙහි කිරිබත් අනුභව කළා. මෙතන පිරිමි සම්පූර්ණයෙන් සාදයට සහභාගී පිරිමි ගණන තමයි ඒ කියන එකේ තියෙන්නේ කිරිබත් අනුභව කළායි B එකේ තියෙන්නේ.
සාදයට සහභාගී වූ පිරිමින් 81 දෙනාගෙන් මෙන්න පිරිමින් 81 දෙනාගෙන් පිරිමින් 81 දෙනාගෙන් 43 දෙනෙකු කිරිබත් අනුභව කළහ. අන්න එතන බලන්න. 81 දෙනෙකින් කිරිබත් අනුභව කළ අය 43යි. දැන් මේ සාදයට පැමිණි පිරිමින් 81 දෙනාගෙන් කිරිබත් අනුභව කළ පිරිමි මෙන්න මෙතන. මෙතන කිරිබත් අනුභව කළායිනේ. එහෙනම් කිරිබත් අනුභව කළ පිරිමි මෙතන ඉන්න ඕනේ. ඇයි? මෙතන පිරිමි අය ඉන්න නිසා. එහෙනම් මෙතන කිරිබත් අනුභව කළ පිරිමි 43යි. අන්න ලියන්න. කිරිබත් අනුභව කළ පිරිමි 43යි. කිරිබත් පමණක් අනුභව කළ කාන්තාවන් ගණන 28යි. කිරිබත් දැන් මේ හිතන්නකො මෙතන මේ තමයි කිරිබත් අනුභව කළායි. කිරිබත් පමණක් අනුභව කළ ටික මෙන්න මේ ටික. එහෙනම් මෙන්න මේ අය තමයි කිරිබත් පමණක් අනුභව කළ අය 27යි. ඒ කියන්නේ ගැහැණු. කිරිබත් පමණක් අනුභව කළ ගැහැණු වලට කියලා දෙන්නා නම් ඒකයි. කිරිබත් පමණක් අනුභව කළ ගැහැණු. කිරිබත් අනුභව කළ ගැහැණු ඈ පමණක් කියලා ඕනේ නැහැ. ඒක අර කිරිබත් පමණක් අනුභව කළා කියන්නේ මේ අය. එහෙනම් කිරිබත් පමණක් අනුභව කළා අය තමයි ගැහැණු අය. ඔය කියන විදිහට. ඇයි? මෙතන ඉන්නේ කිරිබත් අනුභව කළා අය. මෙතන ඉන්නේ කිරිබත් අනුභව කළ පිරිමි නම් මෙතන ඉන්න ඕනේ සාදයට සහභාගී පිරිමියකින් මෙතන කැවුම් අනුභව කළා. පිරිමි. අන්න මෙතන එතකොට කැවුම් අනුභව කළ පිරිමි. එතකොට තව එක කොටසයි ඉන්නේ කැවුම් අනුභව කළ කාන්තාවන්. මේ කැවුම් අනුභව කළ යයි. අරකට වඩා වෙනස්. අර ගන්නට වඩා වෙනස්. ඔය ලියා. ඒක දීලා නැන්නේ. කරයි දීලා. මම ඒක කියන්නම් සාදයට සහභාගී වූ පිරිමි අය තමයි මේ. එහෙනම් අනිවාර්යෙන් කිරිබත් අනුභව කළ පිරිමි අය මේ අය. මොකද කිරිබත් අනුභව කළ අය තමයි මෙතන ඉන්නේ. කිරිබත් පමණක් අනුභව කළ අය 27යි නම් මෙතන 27. ඒ කියන්නේ කිරිබත් අනුභව කළ කාන්තා. එහෙනම් මෙතන අනිවාර්යෙන් කිරිබත් අනුභව කළ පිරිමි නම් ඉන්නේ මෙතන. කිරිබත් මේ පිරිමි විතර නෙවෙයි ඉන්නේ. එහෙනම් මෙතන ඉන්නේ කිරිබත් අනුභව කළ පිරිමි නම් මෙතන අනිවාර්යෙන් ඉන්න ඕනේ කිරිබත් අනුභව කළ පිරිමි විතරයි. ගැහණු එහෙම මෙතෙන් එන්න බෑ. ඇයි මේ රවුමේ සම්පූර්ණයෙන් ඉන්නේ පිරිමි. එහෙනම් මෙතන ඉන්නේ කිරිබත් අනුභව කළ පිරිමි නම් මෙතන අනිවාර්යෙන් ඉන්න ඕනේ කිරිබත් නෙවෙයි කැවුම් අනුභව කළ පිරිමි. එහෙනම් මේ ඔක්කොමත් හරි. එහෙනම් කැවුම් අනුභව කළ ගැහණු සංඛ්‍යාවනේ ඕනේ. ඒ අය මෙතන ඉන්නේ. අන්න දැන්. මේවා තමයි බාහිර දෙන්නේ. අර මම අඳුරු කරපු දේවල් කියලා දුන්නේ ඒකට මේ දැන් තියෙන්නේ. ඒක හොඳ අවබෝධයක් ගන්න. හරි. දියවිතරතුරු මෙන්න එන්නු සදානේ දක්වන්න. කැවුම් අනුභව කළ පිරිමි සංඛ්‍යාව. කැවුම් අනුභව කළ පිරිමි සංඛ්‍යාව 81කින් 43ක් අඩු කරන්න. මේක පළවෙනි කොටස. අසුවකින් අඩු කරන්න 43. 11න් 3ක් ගියහම 8යි 7න් 4ක් 3යි 38.
38. මෙහි අඳුරුකල පෙදෙස නිරූපණය වන කුලකය වචනින් ලියන්න ලියා කුලක අංකණයකුත් දක්වන්න. මේ අඳුරු කරලා තියෙන පෙදෙස මොකක්ද? මේ අඳුරු කරලා තියෙන පෙදෙස. කවුද? ඔය අඳුරු කරලා තියෙන්නේ මොකක්ද? අඳුරු කරලා තියෙන්නේ මේ ටිකයි නේද? කවුද? මේ අය සාදයට පැමිණි අය නම් ඒ අයට එහා පැත්තේ ඉන්නේ සාදයට පැමිණි ගැහණු. එහෙනම් සාදයට පැමිණි ගැහණු කාන්තාව. ටික තමයි 27 සහ මේ දෙන්න අය. එහෙනම් මේ අඳුරු කරලා තියෙන්නේ මොකද්ද? සාදයට පැමිණි කාන්තාව. දැන් ගැහණු සංඛ්‍යාව. මෙහි අඳුරු කළ ඇත්ති සාදයට පැමිණි කාන්තාවන්ය. එය කුලක අංකණයෙන් මේ සාදයට පැමිණි පිරිමි ඒ නම් ඒ වලට නැති කොටස ගැහැණු එනම් ඒ ඩෑෂ්. ඒ ඩෑෂ්. ඒහි අනුපූරකය. ඒවල අනුපූරකය වල ඔක්කොම. ඒවල අනුපූරකය. හරි ඊළඟ මොනවද අහන්නේ? ඒ අනුව අඳුරු කළ ප්‍රදේශයට අයත් සංඛ්‍යාව. අඳුරු කළ ප්‍රදේශයට අයත් සංඛ්‍යාව 5. ඒ කියන්නේ මෙහි සිටින කාන්තාව. අඳුරු කළ ප්‍රදේශ. වරහන් තුල කියන්නේ අඳුරු කළ ප්‍රදේශ. අන්න කීයක් ඉන්නේ? මෙතන 28යි. මෙතන සංඛ්‍යාව උනේ මෙතන සංඛ්‍යාව කීයද කියලා බලන්න. සාදයේ පැමිණි ඔක්කොම 160ක් දීලා දෙනවා නේ. මෙතන 160යි. එහෙනම් මේ මෙතන සංඛ්‍යාව හොයාගෙන ඉන්න. අඳුරු කළ ප්‍රදේශයට අයත් අය බලන්න කලින් අපිට එකක් හොයන්න තියෙනවා. ඒක හොයලාම අර කියන්නේ. මෙහි සිටින කාන්තාවන් ගණනය කරනවා. එහෙනම් ඉස්සෙල්ලාම කැවුම් අනුභව කළ ගැහැණු අය අහලා තියෙනවද මේකේ? ඔව් නේද? නෑ අහලා නෑ නේද? ඔව්. කැවුම් අනුභව කළ කාන්තාවන් ගණන අහලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට උත්තරෙත් ඒක. එහෙනම් මේ මෙතෙන් නම් පිළිස අපි හොයාගන්න ඉපයි. කැවුම් අනුභව කළ කාන්තාව ඔක්කොම 160 දෙනයි. මේ ටිකේ මෙයාගේ 81යි 27යි එකතු කරලා අඩු කරන්න. 81යි 27යි එකතු කරලා අඩු කරන්න. එහෙනම් 160 ගින 7යි 1යි 9යි 10යි 109ක් 51ක්. දැන් එන කාන්තාවන් ගණන බලන්න. මෙතන 108යි ඉන්නේ. 52යි. හරි එහෙනම් අඳුරු කළ කොටසක අයත්යි. මොකද කරන්න ඕනේ?
27ට එකතු කරන්න 52. 7යි 2යි 9යි 79 දෙනෙක් කාන්තාව. 79 දෙනෙක් කාන්තාව. මම මේ කැවුම් අනුභව කළා ඊළඟට අහලා තියෙනවා. ඒක ඊළඟට ලියන්න. ඒක 2 3 මේක 4 නේ. මෙහි කැවුම් අනුභව කළ කාන්තාවන් 52යි කියලා ඊළඟට ලියන්න. අපි කලින් හොයලා තියෙන්නේ. කැවුම් අනුභව කළ කාන්තාවන් ගන්න හරි 52යි. ඒ අනුව අඳුර කළ බෙදට අයත් සංඛ්‍යාව ඒ දෙක එකතු වෙනවා. 6 කිරිබත් අනුභව කළ මුළු සංඛ්‍යාව කොපමණද? කිරිබත් මේ 5 6 කිරිබත් අනුභව කළ මුළු සංඛ්‍යාව. කිරිබත් අනුභව කළ මේ අය නේද? 43යි 27යි. 43 ධන 27යි 7යි 3යි 10යි 92. 90 දෙනෙක්. හත කිරිබත් අනුභව කළ ගැහැණු සංඛ්‍යාව කුලක අංකණයෙන් දක්වන්න. කිරිබත් අනුභව කළ ගැහැණු සංඛ්‍යාව මේ අය කුලක අංකණයෙන් දක්වන්න. කිරිබත් අනුභව කළ ගැහැණු සංඛ්‍යාව කුලක අංකණයෙන් දක්වන්න. මොකද්ද මේ කිරිබත් අනුභව කළ අය කුලක අංකණයෙන් දක්වන්න කියන්නේ B ට පමණක් අයිති අවයව B ට පමණක් අයිති අවනම් අපි ලියන්නේ කොහොමද? A dash ඡේදනීය B. මතක් වෙන්න ඕනේ අඳුර කරපුවා. B ට පමණක් අයිති අවයව නම් A dash. A ට පමණක් අයිති නම් B dash. හරි? A dash ඡේදනීය B. ඔන්න බලන්න මොකද? මේකට මම තව කොටසක් එකතු කරන්නද? ඊන කොටස ඇතිද? හරි. ඕනනම් අපිට අර සත්‍යයපන එකත් මේකට ඕනනම් දාන්න පුළුවන්. AB කියලා හඳුන්වලා තියෙන හින්දා එකක් කරන්නද මේකේ? කිරිබත් කාලා කැවුම් කාලා වගේ දැන් ඉන්නේ නේද? සත්‍යයක් වගේ. හරිද මේ ගාන? නමෝම ඉවරද? හරි සර්. ඉවරද? ඔව් සර්. තේරුණා නේද? තේරුම් නැති අය කියොත් අය රෙකෝඩින් එක අරගෙන බලන්න. නැවත නැත්නම් මේක විස්තර කරලා කියන මම මොකටම ඒ කියන්නේ කලින් ගත්ත ගණන් දෙකට වඩා පොඩි වෙනසකුත් තියෙනවා. හැබැයි මේ ගණන් තුනේම වෙනස්කම් තිබ්බා.
මේ වගේ ගණන් තුනක් හොඳට හදාගන්න පුළුවන් කියන්නේ විභාග ගණන්. අන්න ඕකට කියලා දෙන්න තමයි මම අර කලින් කුල කඳුරු කරගෙන ඒ විදිහට විස්තර කරගෙන ආවේ. හරි. එහෙනම් අපි එතකොට කුලක පාඩම උතරින් ඉවර වෙනවා. මම මේ සෙනසුරාදා එතකොට අපි පටන් ගන්නවා රෑ 7ට වගේ පුළුවන් නම් හොඳයි. අතමාර හරි 10 කුලක මේ ලඝු දර්ශක ලබනක පළවෙනි කොටස. දර්ශක ලබනක පළවෙනි කොටස ඊළඟ එකේ දෙවෙනි කොටස. හරිද? එහෙනම් ඒකත් අපි එන සතියෙම ඉවර කරගත්තොත් හොඳයි. දවස් කිහිපයක් දාලා ওই පාඩම. නේද? ඒකට ඉක්මනට පාඩම් ටිකට අපිට අනිත් යන්න පුළුවන් නේ. හරි. එහෙනම් අපි මේ සෙනසුරාදා 7:30 අන්තිය එහෙනම් ආයිබෝවන්. I want sir. Thank you, sir. Thank you, sir.